වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. බැඳුම්කර වංචා නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක්. විමිලදී ගැනීමේදී ජාතික වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂය නගන චෝදනා කෘෂිකර්ම ඇමති ප්‍රතික්ෂේප කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිජාසන් හිස්බුල්ලා අද අධිකරණයට. මෙරට කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි. නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ හඬ නගති. විල්පත්තු වන විනාශයට රිෂාඩ් බදියුදින් මහතා තවමත් අදාළ වන්දි මුදල ගෙවා නැති බවට හෙළිදරව්වක්. එක්සත් රාජධානිය සඳහා පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවතට. ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 200කට අධික මුදලක් ගෙවීමට ඇමරිකාව සූදානම්. ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී. 2016 මාර්තු සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචා දෙක පිළිබඳව නඩු විභාග කිරීම සඳහා නීතිපතිතුමාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් පත් කර තිබේ. පළමු ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම් ඉසදින් යන මහාධිකරණ විනිසුරුවරු පත් කරනු ලැබ සිටිති. දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහාධිකරණ විනිසුරුවරුන් පත් කර ඇත. එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහල් කිලෝවක් රුපියල් 97ක සහතික මිලකට ලබා දෙන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙවර වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 23000කි. මෙතෙක් ඉතිහාසයේ වී මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙයයි. අස්වනු නෙළමින් පවතින දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන යටතේ වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව ඇමතිවරයා සඳහන් කරයි. වී වගා කර ඇති හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් ලබා දෙන ලෙස රාජ්‍ය ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. පොහොර සහනාධාරය ලබාගත් ගොවීන් එහිදී විශේෂ වෙයි. වී ලබා නොදෙන ගොවීන්ට ඊළඟ කන්නේ පොහොර ලබා දීමේදී කිලෝ 50ක් රුපියල් 4000ක් වැනි මිලකට ලබා ගැනීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම ගොවීන්ට කෘෂි රක්ෂණය ලබා නොදීමටද තීරණය කර තිබේ. වී මිලදී ගැනීමේදී ජාතික වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය සැලසුම් සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පවසයි. වී මිලදී ගැනීමට මුවා වී රාජ්‍ය ගොවින්ගේ පොහොර සහනාධාරය කපා හැරීමේ වැඩපිළිවෙලක නිරත වන බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා. එයා ඇමති කාලේ එයාගේ ආණ්ඩුව තියෙන කාලේ වී කිලෝ එක 32යි. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද හිටියේ? එදා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ගැන කතා කරේ නෑ. අද වී කිලෝ එක රුපියල් 50යි. ගොවියට ඉතාම හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා ගොවියා මේ සඳහා වී ටික අපට ලබා දුන්නේ නැත්නම් අපි ලබා දෙන පොහොර විවෘත වෙළඳපොලේ වටිනාකම පොහොර මිටියක් රුපියල් 4000යි. ඒතර අපි මේක සහනාධාරයක් හැටියට ගොවියට නිකන් දෙන්නේ. යම්කිසි විදිහකින් ගොවියට මේ පොහොර සහනාධාරය ලැබුණොත් මිටියක් රුපියල් 4000 ගානේ මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ විපක්ෂයේ ගොවියා වෙන අතකට යොමු කරන්න හදනවා. ඒ නිසා අපි මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රජය මැදිහත් වෙලා වතුර ටික දෙනවා, කෘෂි රක්ෂණය දෙනවා, පොහොර සහනාධාර ලබා දෙනවා. මේ ජාතික වැඩසටහනට රුපියල් 50 ගානේ මේ මිලදී ගන්න වැඩසටහනට අපිට මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට උදව් කරන්න කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාසන් හිස්බුල්ලා මේ වන විට කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන වී තිබේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හා පුත්තලම ප්‍රදේශයේ මද්රසා පාසලක අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී ඇත. මාස 10කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි නීතිඥ හිජාසන් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ උපදෙස් දුන්නේය. කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් 2,07,000කට පමණ එන්නත් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ ජනතාව සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් ඇතුළු පුද්ගලයන් 57,000කට එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කෙරිණ. මේ යටතේ අද වන විට පුද්ගලයන් 11,000කට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලද බිම්ෂානී ජාසිංආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂභේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය නිවේදනය කරයි. ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වනතුරු සටන් කරන බව එම සංසදය වැඩිදුරටත් සඳහන් කරයි. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජාසිංආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙලා දකින බව එම සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානී රෝහණදිර යන මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. විල්පත්තු වන විනාශය වෙනුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවමත් අදාළ වන්දි මුදල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවන්නේ නැතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රවින්ද්‍රනාත් දාබරේ මහතා පවසයි. විල්පත්තු වනයේ හෙක්ටාර 800ක භූමියක වටනා ගස්න් කපා සිදු කළ පරිසර විනාශය වෙනුවෙන් රුපියල් මිලියන 1076ක මුදලක් ගෙවන ලෙස ඔහුට නියෝග කරනු අතර අදාළ කාල සීමාව මේ වන විට ඉක්මවා ගොස් තිබේ. බදුරුදීන් මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව අභ්‍යාචනාධිකරණයට පැමිණිලි කර ඇති බවට නිල නොවන ආකාරයට දැනගැනීමට ලැබී ඇත. ඊට අදාළ ලේඛන වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ලැබී නැතැයි දාබරේ මහතා පෙන්වා දෙයි. වවුනියාව නෙදුන්කර්ණි ප්‍රදේශයේ නිවසක අධිබැලති පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගෙන සිටි සැකකරු ත්‍රස්ත විමර්ශනයකකයට බාරදීමට පොලිසිය පියවරගෙන ඇත. මෙම සැකකරු හිටපු LTT සමාජිකයෙකුද යන්න සොයා බැලීම හා පුපුරණ ද්‍රව්‍ය රැස් කිරීමේ අරමුණ සොයා බැලීම සඳහා පොලිසිය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. නෙදුන්කර්ණි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාවේ සහාය ඇතිව කළ වැටලීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනින. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ත්‍රිකුණාමල්ලය තෙල් ටැංකි සංකීර්ණය රටට වාසිදායක ලෙස රටේ සංවර්ධනයට යොදා ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. මෙම ජාතික සම්පත 2001 වසරේ පැවති රජය රටට අහිමි කළේය. කොළඹින් බැහැර විශාල තෙල් ධාරිතාවක් රැස් කරගත හැකි ගබඩා සංකීර්ණයක් සංස්ථාව සතු නොවේ. එම නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය ලබාගෙන සැලසුම් සහගතව රටේ සංවර්ධනයට යොදා ගන්නා බව හෙතෙම කියයි. 2000ක වසරේ බලයට පැමුණුණු එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක ඉන්දියානු තෙල් සමාගමට බදු දුන්නා. දෙපාර්තවය වුණු නොගැලපීම් නිසා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසාම අපිට හිමි වෙලා තිබුණු ජාතික සම්පතක් රටේ ප්‍රයෝජනයට, රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගැනීමේ අවස්ථාව අපිට අහිමි වෙලා තිබුණා. වර්තමාන ඇමතුමා සාකච්ඡා කරා ඉන්දියානු මහ කෞන්සිලරිස්තුමා සමග. අපිට වාසි සහගතව අපේ ඉල්ලීම් සියල්ලටම යහපත් ප්‍රතිචාර අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේ මේම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන සැලැස්ම සකස් කරලා ලංකාවේ අන්තිම නීතිගත සංස්ථාවේ අයිතිය සහිතව මෙම ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට රටේ ආර්ථික සංවර්ධනය දායක කර ගැනීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පසුරුවේ එම දිවුරුම් දීම සිදුවිය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත හෝ
එහි තොරතුරු ඇතුළත් ලිපියක් ලැබී නොමැති නම් පාසල අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි. පාසල් මගින් ලැබුණ අයදුම්පත්වලට අනුව ජාතික හැඳුනුම්පත් සකස් කළද කොරෝනා තත්ත්වය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඒවා ලබා දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානී ගුණතිලක මහතා සඳහන් කරයි. හැඳුනුම්පත් වෙනුවට නිකුත් කර ඇති ලිපිය විභාගය සඳහා වළංගු බව හෙතෙම පවසයි. තිස්ස මහාරාම පොල්ගහවැල ඇන පන්නේගමුව පාරේ පිහිටි හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක උසකින් යුත් නෙළුම් බුදුකුලන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. බුදුකුලන මස්තකෙහි උසින් අඩි 16ක් දිගින් අඩි 18ක් සහ පළලින් අඩි 9ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධී බුද්ධ ප්‍රතිමාවකි. ශාසන කීර්ති ශ්‍රී කලාශූරී පූජ්‍ය රත්නපුරේ නන්ද ස්වාමින් වහන්සේ මෙම පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ නව ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ඇමති ඩග්ලස් දේවානන්ද මහතා හමුවේ. එම හමුව යාපනයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී අද සිදුවිය. රටේ වත්මන් දේශපාලන තත්ත්වය ආර්ථිකය සහ උතුරු පළාතේ ජනතාවගේ ජීවනෝපාය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී එම දෙපළ සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 70 වෙනි සංවත්සරයේ සමරයි. මේ නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් මාර්තු මාස 2 වෙනිදා සිට පැවැත්වෙන බව ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසයි. ලබන 3 වෙනිදා සිට 5 වෙනිදා දක්වා ගාලු මුහුදුරදී ඉන්දිය ගුවන් හමුදාවේද සහය ඇතිව ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වේ. ගුවන් හමුදා ප්‍රහාරක බලගණයන්ට ජනාධිපති වර්ණ ප්‍රධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශ යන රටවල ගුවන් හමුදා සමාජිකයන් සහ එක්සත් ජනපද පැසිෆික් එයා කමාන්ඩ් මේ සඳහා දිවෙනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 114 වැන්න කළුතර වාද්දුව මොරොන්තුඩුව සත්බුදු පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති අනුරාධපුර දිසාවේ ප්‍රධාන සංඝනායක කම්මට්ටා විශාරද පූජ්‍ය පරගස්තොට සුනන්ද ස්වාමින් වහන්සේ. නමෝ ශ්‍රී බුද්ධානං රත්නි කොවිඩ්-19 වසංගතයෙන් රට මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ඔබ සැමට සෙත්පතා නිදුක් නිරෝගී සුවපතා ප්‍රචාරය කරන ලබන මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී සත්දිනක් තුල සත්වාරයක් දේශනා කළ ලඝු ගුරු අකුරු දහසකින් සමන්විත ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන අයට කායික මානසික සුවය ලැබෙන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව 114 වෙනි පින්කම රාත්‍රී 6යි සිට වාද්දුව මොරොන්තුඩුව සත්බුදු පුරාණ මහා විහාරස්ථානයේ සිට විසුරුවාහාර ලබන බව සජීවී දේශනාවකින් වැඩි ගුණයක් ලැබෙන නිසා ඔබත් නිවසේ සිටම දේශනාව ශ්‍රවණය කර ආශිර්වාද ලබා ගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි. රත්න සූත්‍ර සජ්ජායනය පසුරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි ෆිල්ම් සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගම ඒ සඳහා දායකත්වයේ සපයයි. කොරෝනා වසංගතයේ තුරන් වී රටට සහ ලෝකවාසී ජනතාවට සෙත් පැතීම හා නවම් මහ පෙරහැරට ආශිර්වාද පිණිස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වේ. එහි මහපිරි දේශනාව අද රාත්‍රී 9:30 සිට 11 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව.
එක්සත් රාජධානිය සඳහා රජය හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ. කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එරටට තාවකාලික සංචාරක තහනමක් පැනවින. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇත. සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරන ලබන දින 14ක නිරෝධායනය සහ PCR පරීක්ෂණවලට භාජනය වීමේ පදනම මත මෙය ක්‍රියාත්මකයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශවලට අනුව එක්සත් රාජධානියේ සිට සංචාරකයන්ගේ පැමිණීම නැවත ආරම්භ කරන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. උතුරු පළාතේ දුෂ්කර රෝහල්වල වෛද්‍ය හිඟයට පිළියම් යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී. මේ යටතේ පළාතේ රෝහල් කිහිපයකට වෛද්‍යවරුන් 50 දෙනෙකු පත් කරනු ලැබ ඇත. යාපනය, කිල්නොච්චය, වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල රෝහල් සඳහා ඔවුන් අනුයුක්ත කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේදීශ්වරින් මහතා පවසයි. උතුරු පළාතේ රෝහල් රැසක වසර ගණනාවක් පුරා පැවති වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයට මේ අනුව විසඳුම් ලැබෙන බව හෙතෙම සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මේ මාසයේ අවසන් වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික මුදලක් ගෙවීමට අදහස් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ පවසයි. කොරෝනා වසංගතයට එරෙහි සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරයි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ස්ථාවරයෙන් පසු එම සංවිධානය සමග ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන බවට නව ජනාධිපති ජෝ බයිඩන් මහතා අවධාරණය කර තිබේ. ජෝර්ජියාවේ අගමැති ජෝජි ගකාරියා මහතා සිය දුරේ නිල්ලාස් වෙයි. ඔහු ඒ බව අද නිවේදනය කළේය. ඔහු පෙන්වා දෙන්නේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරියක මෙන්ම විරුද්ධ පක්ෂයේ ප්‍රධානී නිකා මෙලියා මහත්මිය අත්අඩංගුවට ගැනීමේ වරන්තුව සම්බන්ධයෙන් පාලක පක්ෂයේ සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා තමා ඉල්ලාස් වීමට තීරණය කළ බවයි. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇයව අත්අඩංගුවට ගතහොත් එමගින් රටේ දේශපාලන අර්බුදය තවදුරටත් තීව්‍ර විය හැකි බවයි. ඇමරිකාවේ ළමයින් මිලියන 3කට අධික සංඛ්‍යාවකට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇතැයි එරට ළමා රෝහල් සංවිධානය පෙන්වා දෙයි. වසංගතය පැතිර ගිය දා සිට මේ දක්වා දත්ත වාර්තා පදනම් කරගෙන එම සංවිධානය මෙම තොරතුරු එළි දක්වා තිබේ. එරට ළමයින් ලක්ෂයකට කොරෝනා වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව 4000කට අධික වෙයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් අපේ දේ අගයමු අපිම නැගිටිමු. සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මකයි. වීමිලදී ගැනීමේ කටයුතුද ඉතා සාර්ථකව මේ වන විට සිදුවනවා. මේ ඒ පිළිබඳව පැහැදිලි කරන කෘෂිකර්මාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා. අපි මේ කන්නේ ගත්තතින් ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වන්න ලබන කන්නේ තමයි මේ කන්නේ. අපි මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක අතිරික්තයක් මේ කන්නේ අපි නිෂ්පාදනය කරලා තිනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම පහුගිය මහ කන්නේ නිෂ්පාදනය තමයි අපි වී කිලෝ ලක්ෂ 3.31ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා
මේ බීජ වගා කිරීම සඳහා මේ සඳහා අපි වැය කරලා තියෙනවා විශාල මුදලක්. අපි අර්ථාපල මේ 100%කින් ස්වයං පෝෂණය කිරීම සඳහා රජයේ මේ අවුරුද්දේ මිලියන 393ක් වැය කරලා තියෙනවා. බීලුණු සඳහා මිලියන 616ක්, මිරිස් සඳහා මිලියන 1170ක්, රතුළුණු සඳහා මිලියන 318ක්, බඩේරිගු සඳහා මිලියන 298ක් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා අයවැයක මගින් මේ බීජ නිෂ්පාදනය වැඩි කරලා මේක ව්‍යාප්ත කිරීම සඳහා. ඒ වගේම අපි මේ ඉඩම් බීජ නිෂ්පාදනය කරාට පස්සේ අපි මේක වගා කිරීම සඳහා අපි අර්ථාපල් සඳහා හෙක්ටයාර් 7000ක්, බීලුණු සඳහා හෙක්ටයාර් 8000ක්, ඒ වගේම රතුළුණු සඳහා හෙක්ටයාර් 6000ක්, බඩේරිගු සඳහා 1,48,000ක් අපි භූමිය අඳුරගෙන තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමින්. මේ භූමි වල වගා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම භෝග ඉදිරි වසර 4 තුල රටේ ස්වයං පෝෂණය කිරීම සඳහා. ක්‍රීඩා පුවත් නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සඳහා තමන් අන්තර්ජාතික ක්‍රිකට් තරඟ බිමෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසයි. කොළඹ SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාකාරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු තම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. තවත් වසර කිහිපයක් දේශීය තරඟ සඳහා සහභාගී වන බව හෙතෙම කීවේය. තමා SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අවසන් වසර මෙය බවද ධම්මික ප්‍රසාද් පැවසිය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගත් අත්දැකීම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. 2006 වසරේදී බංගලාදේශයට එරෙහි ටෙස්ට් වරම් ලබාගත් ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරඟ 25කදී කඩලු 75ක් දවාලීමට සමත් විය. සිය තරඟ දිවියේදී ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් 10 දෙනා අතරට පත්වීමටද ඔහුට හැකි විය. සිය සමුගැනීම පිළිබඳ අදහස් දක්වන ධම්මික ප්‍රසාද් මම හිතනවා මේ කාලය ඇතුළත මම හොඳට කරා හොඳ තරුණ ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා දැක්ක. ඉතින් මම පෞද්ගලිකව තීරණයක් ගත්ත තරුණ ක්‍රීඩකයන්ට ඉඩ දීලා මම ක්‍රිකට් වලින් අයින් වෙන එක තමයි හොඳම දේ කියලා. ඒක තමයි ඇත්තටම මම මේ තීරණය ගත්තේ. ආදරයෙන් සහ ගෞරවයෙන් මම මතක් කරනවා මගේ මේ දිවවුණු තරඟ කාල සීමාව. ඉතින් ගොඩක් මතකයන් මට ලැබුණා. ගොඩක් දේවල් හම්බ වුණා. ස්තුතිවන්ත වෙන්නට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඉතින් අද මම මේ තැන ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හින්දා. මගේ ක්‍රීඩා දිවිය තුළ උදව් කරපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙන්නට ඕන. හරිලා බලද්දි හරිම සන්තෝෂයි මේ ගමන. හැම දිනාටම ස්තුතියි. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟයට පිවිසීමට ජපානයේ නයොමි ඔසාකා ක්‍රීඩිකාව සමත් වෙයි. ඇමරිකාවේ ෂෙරිනා විලියම්ස් ක්‍රීඩිකාව පරදවා ඇය මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තාය. තුන්වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගෙන ඇති ඔසාකා 6-3ක් 6-4ක් ලෙස ෂෙරිනා විලියම්ස් පරාජය කිරීමට සමත් වූවාය. ඇය ලබන සෙනසුරාදා ඇමරිකාවේ ජෙනිෆර් බ්‍රැඩ් සමග අවසන් තරඟයට මුහුණ දීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඇස්ට්‍රා මෙරට කාන්තාවන්ට උසස් ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණින් ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන හඳුන්වා දී තිබේ. නිවසේ සිට තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගෘහණියන්ට ශක්තිය ලබා දීම මෙහි අරමුණයි. මේ යටතේ ගෘහණියන්ට අවශ්‍ය පුහුණුව දැනුම සහ උපකරණ ලබා දීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන කාන්තාවන් හඳුනා ගැනීමට ඇස්ට්‍රා කටයුතු යොදා ඇත. සමෘද්ධි වැඩසටහන ඒ සඳහා සහාය ලබා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයක් යාද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පාරිභෝගික ජනතාවට සහන මිලට එළවලු අලෙවි කිරීම සඳහා බස්නාහිර පළාතේ අලෙවි මධ්‍යස්ථාන රැසක් ආරම්භ කෙරේ.
කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පිහිටි ලංකා සතු සායතනයේ තෝරාගත් පරිසර 75ක මෙම එළවලු වල සැල් පිහිටුවා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26ක, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41ක සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8කදී පාරිභෝගික ජනතාවට සහන මිලට එළවලු ලබාගත හැකිය. ඔන්න ડોක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. බැඳුම්කර වංචා නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක්. වේ මිලදී ගැනීමේදී ජාතික වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂය නගන චෝදනා කෘෂිකර්ම ඇමති ප්‍රතික්ෂේප කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිජාසන් හිස්බුල්ලා අද අධිකරණයට. මෙරට කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි. නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ හඬ නගති. විල්පතු වන විනාශයට රිෂාඩ් බදියුදීන් මහතා තවමත් අදාළ වන්දි මුදල ගෙවා නැති බවට හෙළිදරව්වක්. එක්සත් රාජධානිය සඳහා පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවතට. ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 200කට අධික මුදලක් ගෙවීමට ඇමරිකාව සූදානම්. ධම්මික ප්‍රසාදන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.